සම්මා සම්බුදු සරණයි සදහවතුනි. මේ සංසාරයේ දුකකි. දුක අවසන් කළ හැක්කේ වීරයෙනි. වීරය anu තම సంతානයේ හටගන්නා අකුසල විතර්කයන් දැක ඒවා අවසන් වන්නට සැලැස්වීමයි. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් වීරවන්තව උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට සසර ගමන ජය ගන්නට ඔබට කුසලානි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූප වාහිනියේ මේ පැයට නියමිත ප්‍රතිපත්ති පූජා ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී දර්ශනපති පූජ්‍යපාද පුසල්යායේ චන්දිම ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, ලොව ඇති දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සඳහා අද දවසේදී සදැහැති දායකත්වය ලබා දෙනවා පිටකොට්ටේ පදිංචි කොන්සි රණසිංහ මහත්මිය ඇතුළු එතුමියගේ දූ පුතුන් වන රුවන් පියුමිකා අශිකා සහ සමීර යන මහත්මීන් ඇතුළු පවුලේ සදැහැති පිරිස. එසේනම් මේ ආරාධනය ධර්මදේශනාවේ දායකත්වය ලබාගත් පිරිසට ලෞතර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජා කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කිරීමටත් ඒ අතර වාරයේදී හේවිසි කලා ශිල්පීන් විසින් ශබ්ද පූජාව පවත්වනවා ඇති. සාදු සාදු සාදු. සදහවතුනි, ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ විරිය ඉද්ධිපාත ඇසුරෙන්. එසේනම් සදහවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සැවොම සාදුනාදදී තෙවරක් নমස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. චත්තාරෝ ඉද්ධිපාදා චන්දිද්ධිපාදෝ විරිය ඉද්ධිපාදෝ චිත්තිද්ධිපාදෝ විමංශ ඉද්ධිපාදෝති. සාදු සාදු සාදු. බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අතිගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද දින පිටකොට්ටේ පදිංචි කොන්සි රණසිංහ මෑණියන් එවැගේම දරුවන් වන රුවන් මහත්මයා නිලංගි මහත්මිය පියුමිකා මහත්මිය කියන දරුවන් එවැගේම දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අශිකා දියණිය නේද? අශිකා දියණිය එවැගේම චින්තක පුතා එවැගේම ඇමරිකාවේ පදිංචිව සිටින සමීර පුතා මහේෂානි දියණිය කියන මේ දරුවන් මුණුබුරු මිනිබිරියන් සම්බන්ධ කරගෙන තමයි අද උතුම් මේ සදහම් දේශනාවේ දායකත්වයේ උසලමින් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අරමුණු කරගන්නවා මීට වසරකට පමණ ඉහත එනම් 2020 මැයි මාස 23 වන දින දිවංගත වන්නට යෙදුන පිටකොට්ටේ පදිංචිව සිටි කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සහ මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිව සේවය කරන්නට යෙදුන සිරිසෝම රණසිංහ පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් එවැගේම දෙපාර්ශ්වය නමින් මිය පරලෝ යන්නට යෙදුන සියලුම ඥාති හිතයිසී සෑම දෙනාට පින් අනුමෝදන් කරන්නටත් එවැගේම සියලුම ඥාති හිතයිසීන් සෑම දෙනාටමත් ස්වාමින් වහන්සේලාටත් එවැගේම මේ දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ජීවිතය තුළම උතුම් වූ නිවනින්ම සැනසීමට මේ සියලුම කුසල ශක්තියින් ඒකාන්ත වශයෙන්ම පිහිට වේවා කියන අරමුණුත් එවැගේම මේ ලෝකයට ඇති වෙලා තියෙන COVID-19 වසංගතය මේ ලෝකෙම තුරන් වෙලා අපි හැමදෙනාටම සුරක්ෂිතව ජීවත් වන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන ප්‍රාර්ථනාවත් අපවත් වී වදාරන්නට යෙදුන අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කිරීම කියන මේ උතුම් වූ අරමුණු පෙරදරි කරගෙන තමයි කොන්සි රණසිංහ මෑණියන් ප්‍රධාන පවුලේ පින්නතුන් මෙම උතුම් වූ සදැහැති දේශනාවේ දායකත්වය උසලමින් කටයුතු කරන්න. පින්වත්නි
මේ ලෝකේට බුදු කෙනෙක් පහළ වෙලා අපිට දේශනා කරන්නට යෙදුනේ නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා කියන විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි මේ ජීවිතය තුළම මේ උතුම් වූ අවබෝධයන් සලසා ගන්නට පුළුවන් වන දේශනාවක් තමයි උන්වහන්සේ දේශනා කරේ. උන්වහන්සේ එතනදී අපිට පැහැදිලි කරන්නට යෙදුනේ මේ ලෝකය කියලා දේශනා කරන්නට යෙදුනේ තමන් අවබෝධ කරගන්න කියන කාරණාව. ඒ කියන්නේ බාහිර වස්තුවල තියෙන ස්වභාවයන් අපි හැම කෙනාම ඊ타ත්ම හොඳින් දන්නවා. හැබැයි ඒ බාහිර වස්තුවලට තියෙන වෙනස් වෙන එක, හට ගැනීම, පැවතෙන ස්වභාවයට වඩා මේ අපි තුල තිබෙන නාම සහ රූපකයේ ස්වභාවයන්. ඒ කියන්නේ මම කියන්නේ කවුද? මම කියන්නේ මොන වගේ ස්වභාවයෙන් යුක්ත කෙනෙක්ද කියන එක තේරුම් ගන්නට අපි උත්සාහ කරන්නට ඕන. අපි හැම කෙනාම සම්මුති ලෝකයේ තුල විතරයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. හැබැයි දීර්ඝ කාලීන සැහැල්ලුවක් සතුටක් අපේ මනස තුල ගොඩනැගෙන්නේ ඊ타ත්ම ගැඹුරින් මේ පරමාර්ථ සත්‍ය තුල ජීවත් වුණොත් පමණයි. පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ ඇත්තටම මේ විශේෂ වශයෙන් පස්සතීති විපස්සනා කියන විදිහට ගැඹුරින් හැම දෙයක් පිළිබඳව තේරුම් ගන්න එක. දැන් උන්වහන්සේගේ ගැඹුරුම පණිවිඩය තමයි ත්‍රිලක්ෂණ දේශනාව. ඒ වගේම ඒ ත්‍රිලක්ෂණ දේශනාව තුළ විස්තර කරන අනිච්ච ස්වභාවය ගත්තාම කෙටියම පැහැදිලි කරනවා නම් හැම මොහොතක් තුළම වෙනස් වෙන ධර්මතාවය කියන එක මනසින් දකින්න කියන කාරණාව තමයි දේශනා කරේ. ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ෂණය තුළ පැවතීම. ඒ කියන්නේ චිත්තක්ෂණයක් තුළ අපිට යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්න පුළුවන් නම් ඒකම හේතු වෙනවා උතුම් වූ අවබෝධය සඳහා. චිත්තක්ෂණය කියලා කියන්නේ සිතේ අරමුණක් ඇවිල්ලා එහෙම නැත්නම් සිතුවිල්ලක් ඇවිල්ලා ඒ සිතුවිල්ල හටගෙන පැවතිලා වෙනස් වෙන නැත්නම් අයින් වෙලා යන ස්වභාවය තමයි චිත්තක්ෂණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සිතුවිලිත් එක්ක ගනුදෙනු කරන එක. එතකොට හැම දෙයක්ම භෞතික වශයෙන් තිබෙන රූපකය වගේම මේ මනෝ ස්වභාවයන් ආවේගකාරී කියන අපි සඳහන් කරන මේ ස්වභාවයන් හැම එකක්ම වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙන එක කුසලයට අනුගතව වෙනස් කිරීමට තමයි අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ කියන්නේ වෙනස් වීම අපි දකින්නට ඕනි මනස තුලම. කොහොමද? හැම වෙලේම යෝනිසෝ මනසිකාරය පෙරදරි කරගෙන තමයි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය කියලා කියන්නේ නිවන අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ඇත්තටම අපේ හිත තුළ ඇතිවෙන අකුසල චෛතසිකයන් කවදා හෝ දවසක සම්පූර්ණයෙන්ම ඒ ඇතිවෙන එක නැති කරගන්න පුළුවන් නම් අන්න එදාට තමයි නිවන අවබෝධ වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අපේ ශරීරයට කියන්නේ ආයතන කියලානේ. චක්කු ආයතන, සෝත ආයතන, ගාන ආයතන කියලා මේ හැම ඉන්ද්‍රියකින්ම අපි සිතුවිලි නිෂ්පාදනය කරනවා. ඒ සිතුවිලි මොනවද? ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මුල් වලට යොමු වෙච්ච දේවල් තමයි. ඒ කියන්නේ මේ ලෝකයේ තුල පරමාර්ථ වශයෙන් අපි දන්නේ නැති වෙනකොට අවිද්‍යාව, තණ්හාව තමයි ඇති වෙනවා කියලා කියන්නේ. ඒතර සම්මුති වශයෙන් ජීවත් වෙනකොට යථාර්ථය අපිට තේරෙන්නේ නැහැ. දැන් අද කාලේ වුණත් බලන්න මේ ලෝකයේටම ව්‍යසනකාරී ස්වභාවයක් පවතිනවා. විශේෂයෙන්ම ලංකාවට අපි කවුරුත් නොහිතූ විදිහට මේක බලපාලා තියෙනවා. එතකොට මේ හැම මොහොතකම අපි තේරුම් ගන්න ඕනේ ධර්මයේ පිහිට රැකවරණය සලසාගෙන යෝනිසෝ මනසිකාරයෙන් සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න උත්සාහ කිරීම. ඒ කියන්නේ සිහි කල්පනාව නැති වෙනකොට තමයි මේ රෝගාබාධය පව ඇති වෙන්නේ නේ. අපි මුඛාවරණය හරියට පළඳා ගන්නේ නැත්තම්, දුරස්ථභාවයේ තබා ගන්නේ නැත්තම්, ඒ වගේම අපි හැම මොහොතකම අපේ පිරිසුදුව ඉන්නේ නැත්තම් මේ වගේ දේවල් එක්කනේ මේවා අපිට බලපාන්නේ. ඒ නිසා අපි හැම මොහොතකම ලෞකික ජීවිතේ දියුණු කරගන්නටත් මේ අවබෝධය තමයි වැදගත් වන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ පණිවිඩය තමයි මේ මොහොත තුල ඔබ ඉන්න තැන නෙවෙයි වැදගත් වන්නේ. ඔබ කොතනක හිටියත්, gedara dora හිටියත්, ආයතනයක හිටියත්
හැම මොහොතකම මනසින් තනි වෙන්න කියනවා කුසලයක් එක්ක. ඒ කියන්නේ මනසින් කුසලයක් එක්ක තනි වෙන්න තමයි අපිට අවබෝධය ඇති වෙන්නේ. ඒ කියන්නේ තනි වෙනවා කියලා කියන්නේ අනිත් අයත් එක්ක කතා කරන්න එපා කියන එක නෙවෙයි. මනසින් තනි වෙන්න ඕන. මොනවද මනසින් තනි වෙනවා කියලා කියන්නේ? අපේ හිත තුළ ඇති වෙන අහිතකර සිතුවිලි ගොඩනගෙන එක අඩු කර ගන්නට ඕන. යෝනිසෝ මනසිකාරය පෙරදරි කරන අපි ජීවත් වෙනකොට අපිට වෙනස දකින්න පුළුවන් වෙනවා. වෙනස දකිනකොට අපේ හිත අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූල සිතුවිලි ගොඩනගාගෙන අපි ඊ타ත්ම අවබෝධයෙන් ජීවත් වෙන්න උත්සාහවන්ත වෙනවා. ඒකම තමයි අවබෝධයට හේතු වෙන්නේ. ඒ අවබෝධය තේරුම් ගන්නකොට ඒ වෙනස දකිනකොට ඒ වෙනසත් එක්ක තේරෙන්න පටන් ගන්නවා දුක්ඛ ස්වභාවය. දුක්ඛ ස්වභාවය කියලා කියන්නේ අපි එදිනෙදා අපි දන්නවා චතුරාර්ය සත්‍ය දේශනාව තුලත් අපි හැම දෙයක් පිළිබඳව ගැඹුරින් පරමාර්ථ වශයෙන් ගත්තාම මේ හැම දෙයක්ම දුකයි. හැබැයි ඒ දුක වුණත් අපි සත්වයන්ට වඩා එහෙම නැත්නම් සතර අපාය වගේ විස්තරයන් වලට වඩා අපි සාපේක්ෂ වශයෙන් යම්කිසි සැනසීමක් ලබනවා. හැබැයි මේ සංසාර ස්වභාවය ගත්තාම මේ මනුස්ස ජීවිතයේ මේ අකණ්ඩව පවත්වාගෙන ඊළඟ භවයන් වල මීටත් වඩා ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී තැන්වල ප්‍රතිසන්දිය ලබලා ඒ උතුම් වූ අවබෝධය ළඟා කරගන්න කටයුතු කිරීම තමයි වැදගත් වන්නේ. දැන් උන්වහන්සේ දේශනා කරන්නේ උක්කිත්වා පුඤ්ඤ තේජේන රූපා රූප ගතින් ගත බවග්ග තම්පි සම්පත්තා පුනා ගච්ඡanti දුග්ගති. ඒ කියන්නේ අපි මොන තලවල හිටියත් සමහර විට අපේ සිතේ තියෙන අර අවබෝධය සිහි කල්පනාව නැති වෙනකොට අකුසලයේ පැත්තට අපේ හිත යොමු වෙලා මරණාසන්න චුතිසිතත් එක්ක අපි නරක අහිතකර දුගතිගාමී තැන් වලට වැටෙන්න පුළුවන් කියනවා. මොන හොඳ තැනක හිටියා බ්‍රහ්ම ලෝක කියන තැන් වල හිටියා සුගතිගාමී තැන් වල හිටියත් ඒක වෙන්න පුළුවන්. ඒ නිසා හැම මොහොතකම සිහිය දියුණු කරගෙන මේ සංසාර ස්වභාවය තේරුම් ගන්න කියනවා. ඒතර දුක කියලා කියන්නේ සාපේක්ෂ වශයෙන් අපි දැන් යම්කිසි මට්ටමක සිටිනවා. නමුත් සංසාරයත් එක්ක ගත්තාම ඇත්තටම අපි සංසාරේ ස්වභාවය තේරුම් අරගෙන මේ තණ්හාවත් එක්ක ඇතිවෙන දුක නැති කර ගැනීමට තමයි උත්සාහ කරන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ සතුට තියෙන්නේ දුක තියෙන්නේ Taman තුලම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිත අපිරිසුදු අකුසල සිතුවිලි වැඩි වෙන්න අපිට දුක තියෙනවා. ඒ වගේම කුසල සිතුවිලි වැඩි වෙන්න අපේ ළඟ සතුට තියෙනවා. දැන් මේ කාලේ වුණත් ගොඩක් අය කියන්නේ දැන් එපා වෙලා ඉන්නේ, හිර වෙලා ඉන්නේ නේද? එහෙම කියනවනේ. එහෙම කියන්න හොඳ නැහැ. මේ කාලේ තමයි හොඳම කාලය කියලා හිතන්න. ඒකට හේතුව තමයි අපේ ළඟ තමයි මේ සැනසීම තියෙන්නේ. දුක කියලා කියන්නේ අර වෙනස් වුණාට ඒ වෙනස් වීමත් එක්ක කිසි දෙයක් ඉවර වෙන්නේ නැහැ කියන අදහස. ඒ කියන්නේ අපි බත් ටිකක් බඩගින්නට, කුසගින්නට ආහාර ගත්තට ඒ වෙලාවට විතර නෙනේ දෙක අවශ්‍ය. ඒක පවතින ඊට පස්සේ ආයමත් ඕනිනවා. ඒ වගේම අපි සමහර දේවල් වෙනස් වෙන දේවල් වලට ප්‍රතිකාර කරාට ඒක නැවත නැවත අවශ්‍ය වෙනවා. ඒක තමයි මනුස්ස ලෝකයේ ස්වභාවය. එතකොට දුක කියලා කියන්නේ අර වෙනස් වීම පවතින ස්වභාවය හරියට තේරුම් ගත්තේ නැත්නම් තමයි දුක කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ මනුස්ස ලෝකයේ ස්වභාවයම තමයි අෂ්ටලෝක ධර්මතාවයන් වලට අපි මුහුණ දෙමින් තමයි ජීවත් වෙන්නේ. ලංකාවේ හිටියත් වෙන රටක හිටියත් අපි හැමදෙනාම ඒක තේරුම් ගන්නට ඕනේ. මේ මොහොත තුල තමයි අස්සාද ආදීනව නිස්සරණ ස්වභාවයෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ මොහොත තුල තමන් ඊ타ත්ම අවබෝධයෙන් ජීවත් වෙන්න. තමන් ඉන්න විදිය තමන්ට ලැබිලා තියෙන දේවල් පිළිබඳව සතුටින් ජීවත් වෙන්න. තමන් ගොඩනගාගත් දේවල් තමන් සමාජයට සිදු කරපු සේවාවන් පිළිබඳව සතුටු වෙන්න. දැන් එතකොට එහෙම සතුටු වුණාට පස්සේ අපිට ඒ සතුටත් එක්ක හැබැයි මේ වෙනස් වෙන ධර්මතාවයේ තේරුම් ගන්න. ඒ කියන්නේ අපි හැමදාම දැන් කවුරුත් හිතුවේ නෑනේ මේ කොවිඩ් රෝගේ මීට අවුරුදු 1කමාරකට උඩ දෙයි කියලා නේද? කවුරුත් හිතුවේ නෑ ඒ වගේ දෙයක් ආවා. ඒක තමයි අෂ්ටලෝක ධර්ම. අපි මේක මේ ලාභය අසයස නිന്ദා ප්‍රශංසා දුක සැප මේ ඔක්කොම එහෙම තමයි. අපිට හොඳට මේ මොහොතේ අපිට ඉන්න අවස්ථාවක් තියෙන සමහරට ඒ ස්වභාවය වෙනස් වෙනවා. සමහරට අපි අගය කරනවා අගය නොකරනවා සමහර. මේ වගේ මේ පවතින ස්වභාවයේ තේරුම් ගන්න එක තමයි දුක තේරුම් ගන්නවා කියන්නේ. එතකොට අවිද්‍යාව තණ්හාව ප්‍රහීන කරනකොට මම තුලින්ම තමයි මේ අවබෝධය ඇති කරගන්න පුළුවන්. නිවන් දකින්නවා කියන්නේ නිවන් දකින්න බෑනේ නේද? නිවන අවබෝධ කරගන්න ඕන. දැන් අපි දන්නවා දීඝනිකායේ 10 වෙනි සූත්‍රය.
ඒ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනාවේ සඳහන් කරන ශුඤ්ඤාගාරගතවා කියලා වචනය. ඒ වචනේ කියන්නේ තමන් ඉන්න තැන ඉඳලම මේ අවබෝධය ඇති කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය අර්ධ පරයන්කය, බද්ධ පරයන්කය කියන එකෙන් ඉන්නකොට ඒ භාවනාව කරන්න අපිට හොඳට ශරීරයේ පිහිටවනවා. හැබැයි එහෙම නැතත් තමන් ඉන්න මොන ඉරියව්වේ ඉඳලා හරි තමන්ගේ හිතට නරක අකුසල සිතුවිලි එන්නේ නැති වෙන්න ජීවත් වෙනවා නම් අන්න ඒක තමයි භාවනාව කියලා කියන්නේ. භාවේති කුසල ධම්මේ වඩ්ඩේති ඒතායාතිති භාවනා. ඒ කියන්නේ හිත තුල නිතරම කුසල සිතුවිලි ඇති වෙන්න තමයි සීල පරිභාවිතෝ සමාධි. ඒ සංයමයටපත් වෙන්න තමයි හිත එකඟ වෙන්නේ, සැහැල්ලු වෙන්නේ. එහෙම වුණාට පස්සේ තමයි සමාධි පරිභාවිතෝ පඤ්ඤා. ඒ සිත සැහැල්ලු වෙන්න තමයි ඥානය අවදි වෙන්නේ. සම්මා දිට්ඨික ඥානය පහළ වෙන්නේ. ඒ සම්මා දිට්ඨික ඥානය කියලා කියන්නේ මේ ජීවිතේ ඇති කරගන්න හොඳ කුසල ශක්තියින් නිසා ඇති වෙන ප්‍රඥාව විතර නෙවෙයි. අපේ හිත සැහැල්ලු වෙන්න පූර්වාකුත කුසල ශක්තියින් වැහිලා තියෙනවා. ඒ දේවල් මතුවෙනවා. දැන් අපි දන්නවා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි අවුරුදු 20කට උඩදී එහෙම නැත්නම් ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වුණ මුල් වෙසි වයස තුල බොහෝ පිරිසක් මඟඵල ලැබුවා. 20කට පස්සේ ටිකක් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා. ඊට පස්සේ කියනවා ධර්මය බහුලත්වය නිසා බොහෝ අය මේ ධර්මය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ නැහැ. ඒ ගලපගන්නේ නැති නිසා තමන්ගේ හිත තුළ මේ සංයමය, සමාධිගත සිතක් ඇති නොවනකොට අර පූර්වාකුත කුසල ශක්තියින් බලවත් නොවීම නිසා අර තමන්ට මේ අවබෝධය ළඟා කරගන්න බෑ කියනවා. ඒ කියන්නේ අපි මෙහෙම පුදුමාකාර විදිහට හිත සැහැල්ලු කරගන්න පූර්වාකුත කුසල ශක්තිය මතුවෙනවා. ඒක එදිනදා ජීවිතේ කටයුතු වලට හේතු වෙනවා. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් සමහර දරුවෝ ඉපදෙනකොටම ඥානවන්තයි කියනවනේ. සමහර දරුවෝ ඉපදෙනකොට ඥානවන්ත නැති වුණත් ඒ පරිසරය තුල යා ඒ හොඳ තත්වයකටපත් වෙනවා. දැන් විසාකාව කියන දියණිය අවුරුදු 7න් සෝතාපන්න වුණා. ඒ කියන්නේ හොඳ පරිසරයක් තියෙනකොට හිත සැහැල්ලු වෙනකොට දරුවෙකුට පුළුවන් වෙනවා ඒ දරුවාගේ ඒ ඥානය අවදි කරගන්න. ඒ ඥානය අවදි කරගන්න. ව්‍යාපාරයක් කරන කෙනෙක්, ගොවිතැනක් බතක් කරන කෙනෙක් වුණත් හිත සැහැල්ලුවෙන් නේද? තියෙන්න තමයි ඒ දේවල් දියුණු කරන්නේ. ඒ කියන්නේ පෙර ශක්තිය මතු කරගන්න. නිවන අවබෝධ කරගන්නත්, මාර්ගඵල ස්වභාවයෙන් ඇති කරගන්නත් ඒ ශක්තිය මතු කරගන්න. ඒ නිසා මේ දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒක අපේ තුලම තියෙන දෙයක් කියලා තේරුම් ගන්නට අපි උත්සාහ ගන්න ඕනේ. ඒකත් එක තමයි අනිච්චතා ස්වභාව, අනිච්ච දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය තියෙන. අනාත්ම කියලා කියන්නේ මොකක්ද? මම කියන සත්වයක් නෑ කියන අදහස තේරුම් ගන්න. මමත්වයෙන් කිසි දෙයක් බලන්න එපා. ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. දැන් ඔය ආත්මාර්ථකාමීත්වය කියලා කියන්නේ නේද? ඒ ආත්මාර්ථකාමීත්වය ඇති වෙන්නේ මම කියන සංකල්පයේ තියෙනකොට. ඒ කියන්නේ මම කියලා කියන්නේ අපි මම කියන එකත් එක්ක ආවම තමයි අපිට ලෙඩ හැදෙන්නේ. අපි හැමදාම මේ විදිහට අපිට ඉන්න පුළුවන්. මේ වගේ දේවල් අපිට එන්න හිතට මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි මේ අෂ්ටලෝක ධර්මතාවයත් එක්ක ගලපා ගන්නකොට අපි හැමදෙනාටම පුළුවන් වෙනවා අර අවබෝධය ඇති කරගන්න. එතකොට අර මමත්වයේ කියන එක නැති වෙනවා. මමත්වයේ කියන එක නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බුදුන් වහන්සේගේ පණිවිඩය ප්‍රධාන පණිවිඩය තමයි මේ ත්‍රිලක්ෂණ දේශනාවත් එක්ක විස්තර කරන්නේ. එතකොට අද විශේෂයෙන්ම මේ පින්නතුන් මුල් කරගෙන ඊ타මත්ව වැදගත් වෙන දේශනාවක් තමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංයුත්ත නිකායේ තියෙන මේ 8 වෙනි වග්ගයේ අසංකත වග්ගය. ඒ අසංකත වග්ගයේ ද්විතීය අසංකත වග්ගයේ 18 වෙනි සූත්‍ර දේශනාව තමයි මේ විශේෂයෙන්ම විරිය ඉද්ධිපාද සූත්‍ර දේශනාව. ඒ කියන්නේ අපි මේ මනුස්ස ජීවිතයක් ලැබුවාට පසුව ඊ타මත්ම ක්‍රමානුකූලව අපේ මාර්ගය සලසා ගන්න. ඒ කියන්නේ මාර්ගය කියලා කියන්නේ මොකද්ද? එදිනෙදා ලෞකික ජීවිතයේ සතුටින් සමාදානයෙන් ගත කිරීම සහ සදාකාලික සැනසීම ඇති කර ගන්නට හේතු වෙන ප්‍රධානම කාරණාවක් තමයි මේ වීරිය කියන ධර්මතාවය. දැන් මේ 이르දි කියන වචනයෙන් මෙතන සඳහන් කරන්නේ 이르දි කියලා කියන්නේ යම්බිසි එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන අරමුණු ළඟා කරගන්න පුළුවන් වෙනවා කියන අදහස තමයි මෙතන 이르දි කියන අදහසේ තියෙන්නේ. 이르දි කියන්නේ අපි නැත්නම් හිතන්නේ අර උඩින් යන එක නේද? විවිධ හාස්කම්පාන එක වගේ අදහසක් තියෙන්නේ. ඒ 이르දිය නෙවෙයි මෙතන කියන්නේ.
ඒ කියන්නේ සිතේ ස්වභාවයක් තිබෙනවා. අපි හිතන යම්කිසි ස්වභාවයක් හිතනවා නම් ඒ දේ අපිට මේ භවයේ තුලම ළඟා කරගන්න පුළුවන් කියන අදහස. දැන් ඔතන සඳහන් කරන මේ සතර ඉද්ධිපාද ධර්මතාවයක් ගැන. ඒ කියන්නේ අපේ ළඟ තියෙන ශක්තියින් ටිකක් මතු කරගන්න කියන එක. ඒ කියන්නේ පළවෙනි එක තමයි අපි හැම කෙනාම ළඟ තියෙන මේ ඡන්දය කියන දෙයක්. ඡන්දය කියලා කියන්නේ අපි ජීවත් වෙන්න කැමැත්තක් තියෙනවනේ. ඒ කියන්නේ අපි මනුස්ස ජීවිතයක් ලබලා අපි මෙහෙම ජීවත් වෙන්නේ කැමැත්තන් ඇති නිසා. දැන් උන්වහන්සේ දේශනා කරනවා අත්ති බික්කවේ රූපස් අස්සාදෝ නොචේතම් බික්කවේ රූපස් අස්සාදෝ අබවිස්ස නයිදම් බික්කවේ සත්තා සාරජ්‍යයන් කියලා. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකයේ කියන ජීවිතය තුළ සුඛයක් තියෙනවා. හැබැයි ඒ සැපය කියන එක අස්සාද ආදීනව නිස්සරණ හැටියට දකින්න කියනවා. අස්සාද ආදීනව නිස්සරණ හැටියට දකින්න කියලා බුදුන් වහන්සේ දේශනා කරා. ඒ කියන්නේ ඒ කැමැත්ත ඇති වෙන්නේ යම්කිසි සෝයක් නිසා. ඒ කැමැත්තත් එක්ක ඊළඟට තියෙන්න ඕන ජීවිතයේ සහ මේ අවබෝධය ඇති කර ගන්න නම් වීරිය කියන ධර්මතාවය. ඡන්දයත් එක්ක වීරිය තියෙන්න ඕන. වීරියත් එක්ක බුදුන් වහන්සේ දේශනා කරන ඊළඟ කාරණාව තමයි අදිෂ්ඨානයක් වෙනවා කියන චිත්තයක් වෙනවා. නොවෙනස් වෙන සිතක් ඉන්න ඕන. නොවෙනස් වෙන සිතත් එක්ක විමර්ශක ස්වභාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඊ타ත්ම පුළුල් අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඒ කියන්නේ බෝධි අංග අවබෝධය සඳහා පිහිට වෙන 37ක් කාරණා තියෙනවා. ඒ කරුණු හතර එක කාරණා හතරක් තමයි ඉද්ධිපාද ධර්ම කියලා කියන්නේ. ඉද්ධිපාද කියලා කියන්නේ මොකද්ද? මේ අර අපේ අරමුණු ළඟා කරගන්න පුළුවන් වෙන කුසල ආරම්මන හතරක් කියන විදිහට තමයි අපි තේරුම් ගන්නට ඕන. ඒ ආරම්මන හතරෙන් දෙවැනි එක තමයි මොකද්ද? විරිය ඉද්ධිපාද ධර්මතාවය කියලා කියන්නේ. දැන් මේ වීරිය කියලා කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. දැන් ඇත්තටම අපි හැම කෙනා තුළම යම්කිසි ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ ඒ ශක්තිය කියන එක වැහිලා තියෙන්නේ. ඒ ශක්තිය කියන එකට අපි කියන්නේ කුසල ශක්තිය කියලා. දැන් අපි හැම කෙනාම ඉපදෙන්නේ පුදුමාකාර කුසල ශක්තියින් මුල් කරගෙන. කුසල සිතිවිලි ඇති කරගෙන. ඒ කුසල ශක්තිය වැහිලා තියෙන එක මතු කර ගැනීමේ අවබෝධය තමයි වීරිය කියලා කියන්නේ. ඒ කියන්නේ අරමුණ ළඟා කරගන්නකම් අඛණ්ඩ ප්‍රතිපදාව තුළ ජීවත් වෙන එක තමයි වීරිය කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මේ මිලක්කන කියලා ස්වාමින් වහන්සේ නම. මේ මිලක්කන කියන ස්වාමින් වහන්සේ උන්වහන්සේට අවශ්‍ය වුණා මේ භාවනාව තුළින් උතුම් වූ රහත් භාවය අවබෝධ කරගන්න. දැන් අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ ಭಾರತයේ බොහෝ පිරිසකට අවශ්‍ය වුණා ඇත්තටම මේ ජීවිතය තුළම අවබෝධය ඇති කරගන්න. දැන් අපිට වුණත් පින්නතුනි තමන් ඉන්න තැන ඉඳලා වුණත් ගෙදර දොරේ ඉඳලා හරි වැඩපිළිවෙලක ඉන්නවා නම් ඒ අවබෝධය ඇති කරගන්න පුළුවන් වෙනවා. අවබෝධය කියලා කියන්නේ මේ අපි නිවනම අවබෝධ කරගන්න බැරි වුණත් මේ සිත පිරිසුදු කරගෙන අපේ ජීවිතය අරතවත්ව අපිට ගත කරන්න පුළුවන් වෙනවා. දැන් සුද්ධෝදන මහරජතුමා බලන්න එතුමා තමන්ගේ රජ මාලිගාවේ තුල ඉඳලා තමයි ඒ උතුම් අවබෝධය ඇති කරගත්තේ. ඒතකොට කොච්චර වටිනවද බලන්නකො. ඒ වගේ අපිට වුණත් ඒ දේ ඇති කරගන්න පුළුවන් වෙනවා. දැන් ඔය මිලක්කන හාමුදුරෝ භාවනා කරනකොට උන්වහන්සේට තේරුණා මට මේ අරමුණුත් එක්ක මගේ හිත තවම කුසලයට ගොඩ නැගිලා නැහැ කියලා අදහස ඇති වුණාට පස්සේ උන්වහන්සේ ඒක පිළිබඳව මනසින් වැටුනේ නැහැ. උන්වහන්සේ අඛණ්ඩව භාවනාව දිගටම පුරුදු කරා. එතන සඳහන් වෙනවා උන්වහන්සේ ජලය මේ පාදක ජලයක වාජනයකට තබාගෙන බොහෝ කාලයක් භාවනා කළා තියෙනවා. ඒ කියන්නේ නිදි මරාගෙන ටිකක්වත් නිදා ගන්න නැතුව බොහෝ කාලයක් භාවනා කළා තියෙනවා. උන්වහන්සේ මේ සැතපෙන්න මේ ඔය කොළ වර්ග වලින් පිදුරු වගේ දේවල් වලින් තමයි මේ උන්වහන්සේ හිසට යම්බිසි දෙයක් තබාගෙන තමයි සැතපීලා තියෙන්නේ. ඒතර ඒ බලන්න මොනතරම් වීරියක්ද කියලා බලන්නකො. දැන් තව බුදුන් වහන්සේ කාලේ හිටියා මේ චක්කුපාල කියලා හාමුදුරන් වහන්සේ නමක්. උන්වහන්සේ රහත් භාවයටපත් උනේ අඛණ්ඩවම උන්වහන්සේ මේ ඇහැරගේ කියන්නේ අවදිමත්ව භාවනා කරනවා. ඒ කියන්නේ ඒ තරම් මෙතන කියන දේ තමයි තමන්ගේ අරමුණ ළඟා කර ගන්නරන්
බාධාවකින් කියන්නේ මොන බාධක තිබුණත් ඒ අඛණ්ඩව ඒ ප්‍රතිපදාව වෙදෙන්න කියලා. දැන් මේ ඔය පින්නතුන්ට එහෙම කරන්න කියලා නෙවෙයි කියන්නේ. නමුත් අපි වුණත් අරමුණු වෙනුවෙන් ඒ ගමන යන්නටම ඕනේ. ඒ කියන්නේ ඒක යහපත් සිතවිල්ල. දැන් අපේ ගෞතම බුදුන් වහන්සේ බෝසත් අවදියේදී උන්වහන්සේට මුලින්ම ඇති වුණා මනෝ ප්‍රනිදානය කියලා. මනෝ ප්‍රනිදානය කියන්නේ මනසින් උන්වහන්සේගේ සිතුවිල්ලක් ඇති වුණා කවදා හෝ දවසක උතුම් වූ බුද්ධත්වයේ කියන අවබෝධය මං ළඟා කරගන්නවා. ඒ අවබෝධයත් එක්ක මං අනිකුත් අය මේ සංසාර චක්‍රයෙන් මුදවා ගන්නවා කියන ඒ අවබෝධය ඇති කරගෙන තමයි උන්වහන්සේ මුලින්ම මේ දසපාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට අඛණ්ඩවම ඒ ගුණධර්මයන් පූර්ණේ කරන්න යෙදුණා. දැන් බලන්නකෝ අර මනසේ ඇති වුණ වීරිය මනෝ ප්‍රනිදානය කියන වීරිය ශක්තියත් එක්ක තමයි ඒ දේ ඇති කරගන්න යෙදුණා. දැන් උදාහරණයක් වශයෙන් බලන්න සාමාන්‍ය උදාහරණයක් ගන්න බලන්න. දැන් ගෙදරක වුණත් ඉන්නකොට හැම වෙලේම අපි හොඳ අරමුණු වල ඉන්නවා නම් ඒ අරමුණු ජයග්‍රහණය කරනවා නේද? හැබැයි අපි හිතුවොත් අනේ ඉඳලා වැඩක් නැහැ. මේ අපිටමයි මේ ඔක්කොම වෙන්නේ. දැන් ඔය සමහර අය කියනවානේ හැමදේම මොන හරි වුණත් කියන්නේ කර්මය කියලා නේ කර්මය කියලා කියන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ හිතා ඉන්නවා මේ අපිට වෙන හැමදේම මේ පෙර භවයක කරපු දෙයක් හින්දා තමයි වෙන්නේ කියලා. එහෙම නෙවෙයි. පෙර භවයන් වල කරපු දේවත් බලපානවා. නමුත් කර්මය කියලා කියන්නේ අපි කරගත්ත දේවල්ම තමයි ලැබෙන්නේ. යාදිසං අපතේ බීජං තාදිසං හරතේ ඵල. නේද? තමන් කරගන්න විදිහට අනුව තමයි තමන්ට ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනකොට ගෙදර ඉන්නකොට හැම වෙලේම ප්‍රශ්න ගැනම කතා කරනවා කියන්නකො. ඒ ගෙදර හැම වෙලේම ප්‍රශ්න තමයි. හැබැයි හැම වෙලේම සතුටින් සමාදානේ යහපත්ව වචන කතා කරමින් සෙනෙහසින් යුතුව අනිත් අයත් එක්ක ඉන්නවනම් ඒක හැම ඒ ගෙදර ඒ සෙනෙහස වැපිරෙන්න පටන් ගන්නවා. ඒ ගෙදර හරියට සතුටින් ඉන්න ගෙදරක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ මනසේ තියෙන බලපෑම ඇති වෙනවා කියනවා. දැන් ඔය සමහර විට බලන්න ඔය දැන් අපි කතා කරේ නැතත් සමහර මේ අරමුණු සිත ඇතුලේ තියෙන අරමුණු අනිත් අයට දැනෙනවා කියනවා. දැන් බුදුන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මි මාලාව පිට වුණා කියන්නේ මේ විදුලි ආලෝක වගේ දැක්ක දෙයක් නෙවෙයි. උන්වහන්සේගේ මනසේ තිබේ ආධ්‍යාත්මික ශක්තිය පුදුමාකාර ශක්තියක් තිබුණා. ඒ ශක්තියත් එක්ක අනිත් අය උන්වහන්සේ ළඟට එනකොට උන්වහන්සේගේ ප්‍රසන්න ස්වභාවය දැක්කා. ඒ කියන්නේ සිතේ තියෙන පිරිසුදුභාවය නිසා. දැන් ගෙදරකුණත් සමහර විට යනකොට සමහර ගෙවල් වලට යනකොට හරි ප්‍රියමනාපයි නේද? දැන් සමහර ගෙවල් වලට ගියාම කතා කරනවා නේද? අනේ එන්න ගොඩක් කාලෙකින් ආව ඉඳ ගන්න තේ එකක් බොමු කියලා එහෙම කතා කරනවා නේද? හැබැයි සමහරට ඇතුළට ගිහින් දොස් කීකේ තමයි තේ හදන්නේ නේ. ඈ කෝල් එකක් දීලා එන්න බැවනවද? මැනස් කියන જાතියක් තියෙනවද දන්නේ නැද්ද? එහෙම කියලා මේ තේ එක ගෙනලා කියනවා අනේ එන්න අපි හරි සතුටින් මේක බොන්න කියලා දෙනවා. හැබැයි එයාට අර කිව්වේ නැතුණාට අර හිතේ තියෙන එක දැනෙනවා. ඒ කියන්නේ මනසේ තියෙන අරයා හිතපු දේවල් දැනෙනවා. දැන් මේ සමහර තැන් වල තියෙනවනේ සමගි මාවත් එහෙම කියලා තියෙනව නේද? ඉතින් කිසිම මේ මාවත් නම විතරයි තියෙන්නේ නේ. එකමුදු මාවත කිව්වට ලංකාවේ නෙවෙයි නේද? වෙන රටවල් වල ගැන කියන්නේ. ලංකාවේ හැම නැහැ. ලංකාවේ හැම කෙනාම හොඳයිනේ. එතකොට එහෙම ස්වභාවයක් ඒ කියන්නේ මේ මනසේ බලපෑම තියෙනවා. ඒ කියන්නේ වීරිය වුණත් ඒකයි. අපේ හිත තුළ එන අපි කියමු හැම වෙලේම අදිෂ්ඨානයක් තියෙනවා කියන්නකෝ. ඒ අදිෂ්ඨානය වුණත් ඒක දිගට මේ වැඩි වෙනවා. දැන් පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ අනුව සතුට වෙනවා කියන එකනේ. ඒ වගේම වීරිය කියන එකත් අපේ ළඟ පවතින ඒක එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රඥාධික බුදු කෙනෙක්. ප්‍රඥාධික බුදු කෙනෙක් කියලා කියන්නේ බුදුවරු කොටස් 3කට විස්තර වෙනවා. බෞද්ධ සාහිත්‍යය තුළ සද්ධාධික බුදුවරු ගැන සඳහන් වෙනවා. ඊළඟට වීර්යාධික බුදුවරු ගැන සඳහන් වෙනවා. ඊළඟට ප්‍රඥාධික බුදුවරු ගැන සඳහන් වෙනවා. සද්ධාධික බුදුවරුන්ට බොහෝ කාලයක් ගත වෙනවා කියනවා බුද්ධත්වයේ පත් වෙන්න. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේලාට බොහෝ කාලයක් පාරමී උපපාරමී පරමත්ත පාරමී පූර්ණේ කරනවා. කියන්නේ අසංඛ්‍යකුත් කල්පලක්ෂ 20ක් විතර. වීර්යාධික බෝසතාණන් වහන්සේ නමකට අසංඛ්‍ය හතකු මේ අසංඛ්‍යකුත් කල්පලක්ෂ 7ක්. ඒ කියන්නේ හිතා ගන්න බැරි කාලයක්. ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නමකට අසංඛ්‍යකුත් කල්පලක්ෂ 4ක් වගේ බොහෝ කාලයක් ගත වෙනවා කියන. එතකොටත් කියන දේ තමයි එතනිමුත් පැහැදිලි වෙන්නේ යම්බිසි කෙනෙක් අර සද්ධාව තුල පිහිටාගෙනත් අපිට මේ වීරිය කියන එක ඇති කරගන්න පුළුවන් වෙනවා.
ඒ කියන්නේ මුලින්ම සද්ධාව කියන එක ඇති වුණාම එහෙම නැත්නම් කැමැත්ත කියන එක ඇති වුණාම කැමැත්ත දියුණු වෙන්න ඒක වීරියක් බවට පත් වෙනවා. දැන් බලන්න බොහෝ තැන්වල තියෙනවානේ පංච ඉන්ද්‍රිය ධර්මවල මේ වීරිය ගැන සඳහන් කරනවා. නේ පංච බල ධර්ම ගැන වල සඳහන් වෙනවා. මේ සතර සම්‍යක් ප්‍රදාන වීරයන් වල මේ වීරිය ගැන කතා වෙනවා. එතකොට දැන් හැම දෙයක්ම අපේ ළඟ තියෙන දේ මතු කරගන්න කියන එකනේ මෙතන කියන්නේ නේ. වෙන දෙයක් නෙවෙයි. අපේ ළඟ තියෙන මේ හොඳ පැත්ත තව මතු කරගන්න කියන එක. එතන කියන්නේ දැන් බලන්න අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගහන්නාති පදහති. ඒ කියන්නේ අපේ ළඟ නැති අපේ හිත අපරිසුදුලා නැති කිසිම අකුසල සිතුවිල්ලක් අපේ ළඟට ඇති නොවෙන්න අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ මහන්සි ගන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ආතතිය කියලා කියන්නේ මොකද්ද? අපේ හිත තුළ තියෙන අකුසල සිතුවිලි බහුලයි කියන එක. විසාදය කියලා වචනයක් කියනව නේද? විසාදය කියලා කියන්නේත් එහෙමයි. එතකොට තමයි ඒ කියන්නේ අපි හැම දෙයකටම මුල් වෙන්නේ මේ නාම කියන කොටස. ඒ කියන්නේ මනස කියන ධර්මතාවය. ඒ නිසානේ බුදුන් වහන්සේ දේශනා කරේ මේ මනෝ පුබ්බංගමා ධම්මා. මේ මනස කියන මේ ස්වභාවය හරියට තේරුම් ගන්න මේක අපරිසුදු වෙන්න පුළුවන්. ඇත්තටම අපි මේ විවිධ දේවල් වලට අරමුණු කරගන්න නැතුව ජීවත් වුණොත් පබස්සරම ඉඳන් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිට්ඨං. ඒ කියන්නේ අපි ස්වභාවිකව ඉන්නවනම් ඒ කියන්නේ අපි විවිධ අරමුණු අනවශ්‍ය විදිහට ගන්නෙ නැත්තම් දකින්න දේවල් ඇහෙන දේවල් මේ හැම දෙයක්ම යෝනිසෝ මනසිකාර්යය පාදක කරගෙන ගන්නවා නම් අපි මොන තැනක ජීවත් වුණත් අපේ හිත තුළ අකුසල සිතුවිලි ඇති වෙන්නේ නැහැ කියන. අපේ හිත අපිරිසුදු වෙන්නේ නැහැ කියන. මේ හිත කියන එක ස්වභාවිකව ගත්තාම පිරිසුදුයි කියන. දැන් අපි ගත්තාම ඒ ස්වභාවික හිත කියලා කියන්නේ ඇත්තටම පිරිසුදු සිත. පිරිසුදු සිත කියලා කියන්නේ මේ මොහොත තුළ ජීවත් වෙන එක. පච්චුප්පන්නේන යාපෙන්ති. අපි ගොඩක් අය උත්සාහ කරන අතීතං නානුසෝචන. අතීතය ගැන වද වෙන්න එපා කියන. දැන් අතීතයේ උනේ දැන් වෙලා ඉවරයි නේද? දැන් මේ ඉඳ ගන්න එකත් මුලින් ඉඳ ගන්න එකත් අතීතෙනේ නේ. එතකොට ඒක ගිහින් ඉවරයි. හැබැයි අනාගතේ ඇවිල්ලා නැති අනාගතය ගැන හිතන්නත් හොඳ නැහැ. අනාගතේ සැලසුමක් තියෙන්න ඕන. දැන් අපි කියමු අද හවසට ආහාර පාන ගන්නකොට ඒක ගැන හිතන්න ඕනේ. දැන් හිත ඉඳලා වැඩක් නැහැ. ඒක එහෙම තමයි අපි හිතන්න ඕනේ. මේ මොහොත තුල ජීවත් වෙන. ඒකට කියන චිත්තක්ෂණයක් පාසා යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වෙන. ඒතකොට ඒක පුරුදු කරාම දරුවෙකුට හොඳට අධ්‍යාපනයක් ලබන්න බෑද බලන්නකෝ. ඒ කියන්නේ පුතා දුවට කිව්වනම් එයාට ලොකුවට ගැඹුරින් භාවනා ක්‍රම තේරෙන්නේ නැහැ. එයා කරන කටයුතු ඒ මොහොතේ එයාට කරන්න ඉඩ දෙන්න ඕනේ. දැන් සෙල්ලම් කරනකොට අම්මා තාත්තලා ආච්චි සීයලා කියන්න හොඳ නැහැ මේ ළමයි දැන් පාඩම් කරන්න තියනවා කියලා නේද? ඒ සෙල්ලම් කරන මොහොතේ එයාට සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. පාඩම් කරන වෙලාවේ පාඩම් කරන්න දෙන්න ඕනේ. ඒ වගේ අපි වුණත් එහෙම අපි දැන් ගෙදරකුණත් ආහාර පාන ගන්නකොටුණත් කතා බහ කරන්න කියන ආහාර පාන ගන්නකොට. හැබැයි අර මුඛයට ආහාර ගන්නකොට මුඛය ඇතුළට දාගන්නකොට තමයි කතා කරන්න එපා කියන්නේ. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ ඇත්තටම මේ හැම දෙයකින්ම වෙන්නේ මේ හිත හැදෙන ක්‍රමයක් තමයි කියන්නේ. මේ මොහොත තුල ජීවත් වෙන්න කියලා කියන්නේ. ඒක භාවනාවක්. තිත්තං චරන් නිසින්නෝවා සයනෝවා. දැන් අපි හිතන්නේ ඇත්තටම භාවනාව කියලා කියන්නේ අර පරයන්ක වලට අනුව ඉන්න එකම නෙවෙයි භාවනාව. හැම මොහොතකම භාවනා අරමුණක් කියලා හිතන්න. දැන් ඔබ මේ දේශනාව ශ්‍රවණය කරන එක. මේ නිවස් තුල පින්නතු මේ දේශනාව ශ්‍රවණය කරන එකත් භාවනාවක්. තමන්ට මේ දේශනාවෙන් තමන්ගේ හිතට යම්කිසි අරමුණක් ඇති කරගෙන අඛණ්ඩව මටම පුළුවන් මේ ජීවිතය තුළ මගේ අවබෝධය ඇති කරගන්න. මේ නිවන මගේ ළඟම තියෙන දෙයක්. මේ සතුට සැනසීම මගේ ළඟම තියෙන දෙයක්. ඒක මම මතු කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තොත් අපිට ස්ථීර වශයෙන්ම මේ භවයේ තුලම මේ සැනසීම ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ සැනසීම අපිට අපේ තුලම තියෙන දෙයක් කියලා හිතන්න ඕන. ඒ වගේම uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං පහනාය. අපේ ළඟ තියෙනවා නම් අපිරිසුදු සිතුවිලි අපි ඒවා නැති කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ සඳහා තමයි මේ ඔබ මේ දේවල් සිද්ධ කරන්නේ. දාන සීල භාවනා හොඳ කුසල ධර්මයන් අපි නැවත දිගට පුරුදු කරන්න. නේද? අපි ගෙදරක ජීවත් වුණත් අපිට ගෙදරකුණා කොච්චර පින්දහම් සිද්ධ කරන්න පුළුවන් ගෙදර ඉඳලා නේ. ආදරයෙන් කරුණාවෙන් ඉන්න එක, සතා සිව්පාට කැම ටිකක් දාන එක, අනිත් අයත් එක්ක සුහදව කතා කරන එක. දැන් මේ කොවිඩ් වසංගතයේ වගේ අවස්ථාවන් වල අනිත් අයට උදව් උපකාර කරන එක, අනිත් අයට ඔයගොල්ලෝ වැරදි විදිහට ජීවත් වෙනවා කියලා දෙන එක, මේ ඔක්කොම පින් තමයි. සිත පිරිසුදු කරගෙන අපිට මේ දේවල් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. ඒ වගේම
ඒ කියන්නේ අපේ ළඟ ඇවිල්ලා නැති කුසල ධර්මයන් තව තව වැඩි කරගන්න උත්සාහ කරන්න ඕන. අපේ ළඟ නැති කුසලය තව තව මතු කරගන්න උත්සාහ කරන්න ඕන. අනුප්පන්නානං කුසලානං ධම්මානං. ඒ කියන්නේ ඒ නැති කුසලයේ ඇති කරගන්න ඕන. යන උප්පන්නානං කුසලානං ධම්මානං බියෝ භාවය. අපේ ළඟ තියෙන කුසල ශක්තිය යහපත් සිතුවිලි මේ හැම දෙයක්ම මතු කරගන්න උත්සාහ කරන්න ඕන. මේ හැම දෙයකින්ම කියන්නේ මොකක්ද දන්නවද? භාවනාවකට යොමු වෙච්ච සිතක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ කය වචනය මනස පිරිසුදු කරගෙන ජීවත් වෙන ක්‍රමයක් තමයි බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බලන්න අර මුල් අවුරුදු 20 තුල උන්වහන්සේ ගැඹුරුම දේශනාවන් පැවැත්වුවේ නැහැ. සරලව තමයි අපිට දේශනා කරේ. සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසනන්නේ. ඒ කියන්නේ ඒ වගේ ගාථාවකින් කියන්නේ මොකද්ද? සියලු පව් වලින් අයින් වෙන්න, කුසල් වඩන්න, භාවනාවකට හිත යොමු කරගන්න මෙන්න මේක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒ කියන්නේ පව් වලින් අයින් වෙන එකත් අපිට කරන්න පුළුවන්. කුසල් වැඩි දියුණු කරන එකත් අපිට කරන්න පුළුවන්. භාවනාවකට හිත යොමු කරන එකත් අපිට කරන්න පුළුවන්. මෙන්න මේ පණිවිඩ තමයි බුද්ධ ශාසනය කියලා බුදුන් වහන්සේ අනුදැන වදාරන්නට යෙදුනේ. දැන් පව් වලින් අයින් වෙන්න පුළුවන් ද හිත හදාගන්න නැත්තම්? ඒක සඳහා වීරියක් තියෙන්න ඕනේ. හිත තුල අකුසල සිතුවිලි අඩුවෙන්ට තමයි වචනය ක්‍රියාව පිරිසිදු වෙන්නේ. දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ කාය වාචාය සමෝදානං සීලං කියලා. සීලය කියලා කියන්නේ මේ මුලින්ම උන්වහන්සේ දේශනා කරන්නේ වචනය කය පිරිසිදු වෙන එක. වචනය කය පිරිසිදු වෙන්නේ කුමක් පිරිසිදු වුනහමද? හිත පිරිසිදු වුනහම. ඇත්තටම හිත මුලින්ම පිරිසිදු කරගන්න අමාරුයි. ඒකනේ ඒක සීලයේ කොටට දාලා නැත්තේ. දැන් අපිට කිව්වොත් මේ කය වචනේ තුනම සංවර කරගන්න කියලා ඒක වෙන්නේ නැහැ. මොකද දැන් මෙතන උනත් දැන් බණ අහනකොට gedara දොර දිනවත් බණ අහන පින්නතුන්ට උනත් ඉඳගෙන ඒකාකාරයෙන්ම ඉඳගින්න එකටම සමහරට කොච්චර වේදනාවක් කරනවනේ. අපි මුලින්ම ඉඳ ගන්නකොට හරි සනීපයි. ඊට පස්සේ මේ වෙනස් වුණා. ඒ ස්වභාවය දැන් වෙනස් වලට වේදනාකාරී ස්වභාවයක් තියෙනවා. එතකොටත් අපිට සිතුවිලි විවිධ සිතුවිලි එන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟට ශරීරයට වේදනාව දැනෙනකොටත් හිත එහෙම යන්න පුළුවන්. හිත එහෙම යන ස්වභාවයක් තියෙන නිසා හැම මොහොතකම හිත පිරිසුදු කරගන්න උත්සාහ කරගන්න ඕන. එහෙම උත්සාහ කරගත්තාම වචනේ ක්‍රියාව පිරිසුදු වෙනවා. පවතින මොහොත ජීවත් වෙන්න. පවතින මොහොත ජීවත් වීම තමයි ඇත්තටම උන්වහන්සේගේ දේශනාවේ ස්වභාවය. උන්වහන්සේගේ පණිවිඩය. දැන් එහෙම වුණාට පස්සේ කුසල් වැඩෙනවා කියලා කියන්නේ මොන අරමුණක හිටියත් මොන තැනක හිටියත් අපේ හිතට වැරදි අරමුණු වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් වශයෙන් කියමුකෝ. දැන් විශේෂයෙන් උන්වහන්සේ දේශනා කරන්නේ අපිට විවිධ අරමුණු අකුසල අරමුණු වෙන්න හේතුව තමයි සුබ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය කියන කාරණා දෙක. ඒ කියන්නේ අපේ සිහිය නැතුව හැම දෙයක්ම යහපත්ව මේ විදිහටම පවතිවා කියන අදහසින් ගත්තාම තමයි අපිට හැම මොහොතකම ඇලීම ගැටීම කියන දෙක ඇති වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියමුකෝ අනිත් අයත් එක්ක කතා කරනකොට අපිට ප්‍රසන්න කෙනෙක් නැති වුණත් අපි සාමාන්‍ය කියන්නේ හිත රිදෙන වචන කතා කරනවා එයා හොඳ නෑ කතාව එහෙම කියලා හිතුවත් අපි ඒක තේරුම් ගන්න ඕනේ මෙයා ආධ්‍යාත්මිකව අඩු කෙනෙක්. ඇයි මම එහෙමගේ දේවල් වලට ගැටලු ඇති කරගන්නේ කියලා මම ඒක අවබෝධයෙන් තේරුම් ගන්නවා නම් එතන කවදාකවත් අපිරිසුදු සිතක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සමහර අය වචන පස්සෙල්ලාගෙන යනවනේ. දැන් ලෝකේ කියමනක් තියෙනවා. මේක මේ ධර්මයේම කියන එකක් නෙමෙයි ධර්මයේ කියනවා තමයි එහෙම කියන්නේ. සාමාන්‍ය අය කතා කරනවා කියලා කියන්නේ අදහස් වලින් අඩු අය එක පුජ්‍යලෝ ගැන. අරයා මට මෙහෙම මේ මයිදියා මෙහෙම වැළුවා මේ විදියට එයා පහර ගියා මෙහෙම ඇඳගෙන ගියා මෙන්න මෙහෙම තමයි පුජ්‍යලෝ ගැන කතා කරන කොටසක් ඉන්නවා. ඒගොල්ලෝගේ අවබෝධය ගොඩක් අඩුයි කියනවා. සමහර අය ඉන්නවා කියනවා සිද්ධි ගැන කතා කරනවා. අන්න මෙතන ප්‍රශ්නයක් වුණා රියානතුරක් වුණා මෙන්න මෙතන මෙහෙම ගැටලුවක් වුණා කියලා සිද්ධි ගැන කතා කර ඉන්නවා කියනවා. හැබැයි හොඳම ඥානයක් තියෙන අර උග්ගටි තඤ්ඤු ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී කියන හොඳ ශක්තිමත් ඥානවන්ත අය ඇත්තටම කතා කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ හොඳ දේවල් ගැන කොහොමද පින්කම් කරන්නේ කුසල් වඩන්නේ කොහොමද? අනිත් අයට මෛත්‍රී කරුණාව පතුරවන්නේ කොහොමද? මෙන්න තමන්ගේ දියුණුව හදාගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා තමයි ඒ අය නිතරම පතුරවනවා කියන්නේ. ඒ කියන්නේ කතා කරනවා කියලා මේ සඳහන් වෙනවා. ඒක ඊටමත් වැදගත් දෙයක්. නේද? ඒ කියන්නේ කුසලයේ වඩනවා කියලා කියන්නේ මොකද්ද? හොඳ යහපත් සිතුවිලි අපි තුල ඇති කර ගන්නට ඕනේ. දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති.
චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගු. යම්කිසි කෙනෙක් ඇත්තටම හිත අපිරිසුදු කරගෙන යම්කිසි දෙයක් හිතනවා නම් එයාගේ හිතට මතුවෙනවා කියලා කියන්නේ මොනවද? අහිතකරම දේවල්. ඒ කියන්නේ එයා හැම වෙලෙම දුර්වල සිතකින් ඉන්නෝ නම් එයාට දකින දේවල්, ඇහෙන දේවල්, අත්දකින දේවල් ඔක්කොම දුර්වල දේවල් වෙනවා කියනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි යම්කිසි කෙනෙක් හොඳ දේවල් මෙනෙහි කරනවා නම්, ආරම්මණය කරනවා නම් එයාට හැම වෙලොතම දකින්න අත්දකින්න ලැබෙනවා කියන හොඳම පරිසරයක්. දැන් බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීයේදී ඒ උතුම් වූ අවබෝධය ඇති කරගත්තා වීරිය මුල් කරගෙන. හැබැයි උන්වහන්සේ ඒ වීරිය කියන එක ඇති නොකරගෙන උන්වහන්සේ කටයුතු කරා නම් කවදාකවත් උන්වහන්සේට ඒ අවබෝධය ඇති කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපිට වුණත් එහෙමයි. ඒ නිසා ඒ කාරණා අපි තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕන. ඒ නිසා පින්නතුනි අර කුසලයේ කියලා කුසල් වඩනවා කියලා කියන්නේ පිරිසුදු සිතුවිලි ඇති කරගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. එතකොට තමයි භාවනාව පිහිටන්නේ. දැන් අර සබ්බපාපස්සකරණම් කියන්නේ ඒකයි. සචිත්ත පරියෝධපණම් කියන්නේ ඒකයි. ඒ කියන්නේ පව් වලින් අයින් වෙනවා කියන්නේ හිත පිරිසුදු කරගන්න. හිත පිරිසුදු කරගත්තාම පිරිසුදු ඇලෙන ගැටෙන මුලාවට යන්නේ නැති මේ මොහොත ජීවත් වෙමින් සතුටින් ඉන්න පිරිසුදු සිතුවිලි ඇති වෙනවා. ඒක තමයි භාවනාවක් බවට පත් වෙන්නේ. එතකොට භාවනාව කියලා කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන එක. මොන තැනක හිටියත් මොන අය ඇසුරුනි සුරු කරගත් තමන්ගේ හිත අපිරිසුදු කරගන්නේ නැහැ. හැබැයි ඉතින් බුදුන් වහන්සේ දේශනා කරන අපි ඔක්කොම විවිධ චරිත වලින් යුක්තයි. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලා අපි එක එක්කෙනා වෙනස් නේද? සමහර අය අඩුවෙන් කතා කරන අය ඉන්නවා, සමහර අය පිළිවෙලට ඉන්න අය ඉන්නවා, සමහර අයට කලබලයෙන් ඉන්න අය ඉන්නවා. ඒ කියන්නේ එහෙම අපි ස්වභාවය එක වෙනස්. නානත්තකාය නානස්සඤ්ඤා. එතකොට පරිණත වෙනකොට වැඩිහිටි වෙනකොට අපිට ගැළපෙන ධර්මයක් මුල් කරගෙන ඒ ධර්ම නිමිති මුල් කරගෙන අපේ ඒ සැනසීම ඇති කරගන්නත් පුළුවන්. එහෙම ලේසිකම තියෙනවා. හැබැයි පොදුවේ ගත්තාම අපේ තුලම මේ අවබෝධය ඇති කරගන්නවා කියන අදහසෙන් යුක්තව අපි කටයුතු කරන්න ඕනේ. එතකොට වීරිය කියන එක අපේ සිත තුල තියෙන ඊ타මත්ම හොඳ කුසල සිතිවිල්ල. ඒ කුසල සිතිවිලි අකණ්ඩව අපි දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි ඒක ඉන්ද්‍රිය බල ධර්මයක් හැටියට පවා ගොඩනගන්නේ. ඒ කියන්නේ අපේ ළඟ කැමැත්තත් එක්ක හොඳ දේවල් කරනකොට ඒක ජීවිත කාලෙම වෙනස් වෙන්නේ නැතුව පවතිනවා. දැන් එතන සඳහන් කරන්නේ අපේ ශරීරයේ මොන හේතුවක් නිසා හරි මේ ශරීරයේ ඉන්ද්‍රියන් විනාශ වුණා. ධර්මයට අවබෝධය සඳහා ඒ යහපත් දේවල් ළඟා කරගන්නට ඇති වෙන මේ වීරිය, මේ ශක්තිය, අවබෝධය කවදාකවත් විනාශ වෙන්නේ නැහැ කියන. ඒක අපි ඇති කරගන්නවා. මොකද මේ මනුස්ස ජීවිතයේ වටිනාකම තියෙන පින්නතුනි ගුණවත්කම ඇති කරගත්තොත් තමයි. මේ බලන්න මේ ලෝකේ අපි කොච්චර දේවල් දකින්නවද මේ දවස්වලනේ. ඒතර කියන දේ තමයි අපි යන්නට ඕනේ මොකද්ද? ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්ය. ඒ කියන්නේ අපි ඉන්නකම් වැදගත් වන්නේ අපි අනිත් අයට සේවයක් කරන එක. ගුණවත්ව යහපත්ව අවබෝධයෙන් සතුටින් සමාදානයෙන් හැම මොහොතකම ජීවත් වෙන්න උත්සාහ කරන එක. පුළුවන් තරම් පින්දහම් සිද්ධ කරන්න. පුළුවන් තරම් ආගමට දහමට අනුව තමන්ගේ ජීවිතේ සකස් කරගන්න. ඒක තමයි අපි හැමදෙනාම ඇති කරගන්නට ඕන. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා යන ගමන තුල අපි තේරුම් ගන්නට ඕනේ අපේ සැනසීම අපිම ඇති කරගන්නට ඕනේ. ඒක අපේ ළඟ තියෙනවා. ඒ සඳහා අර මුලින් කිව්වා වගේ ප්‍රතිපත්තියකට අනුව ජීවත් වෙන්න. සද්ධානුසාරී, ධම්මානුසාරී කියන විදිහට තමන්ගේ අවබෝධයට අනුව තමන් ප්‍රතිපත්තිකරුක ජීවිතයක් ගත කරමින් පින්දහම් සිද්ධ කරමින් ජීවත් වෙනකොට තමන් ඊ타මත්ම හොඳ ගුණවන්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ ගුණවන්ත බව කියන්නේ සමාධිගත අවබෝධයෙන් යුක්ත කලබල නැති සිතකින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනකොට අපිට පුළුවන් වෙන හොඳ සම්මාදිට්ඨික ඥානයක් එක්ක මේ ජීවිතය තුළම ඒ අවබෝධය ඇති කරගන්න. ඉතින් ඒ නිසා ඔබ හැමදෙනාටම ඒ අවබෝධය ඇති කරගන්නට මේ උතුම් වූ සඳහම් පණිවිඩය, මේ වීරිය, ඉන්ද්‍රිය ධර්මස්ථාවය, මේ සතර ඉද්ධිපාද තුල තියෙන වීරිය කියන මේ මනෝභාවය, එහෙම නැත්නම් මේ කුසල චිත්තය තව තව දියුණු කරගන්නට. ඒ දියුණු කරගන්නකොට අපිට දැන් අපි කියමු පින්දහම් සිද්ධ කරනවා කියන වීරිය, ඒ අදහස තිබ්බහම ඒක දිගටම ජීවිත කාලේ සිද්ධ කරනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ සමහර අය පින්කම් කරනවානේ කඩ. එහෙම කරාම අබිත්තරේත කල්යානේ පාපා චිත්තං නිවාරේ. දන්දං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මී රමති මනෝ. දැන් අපි කඩ පින්කම් කරන්න හොඳ නැහැ. අදිෂ්ඨාණයෙන් වීරියෙන් යුක්තව අපේ හිතත් පිරිසුදු කරගෙන හොඳ දේවල් දිගටම කරන්න උත්සාහ කරනවා. ඒක තමයි වීරිය කියලා කියන්නේ.
එතකොට අපිට තේරෙනවා අපේ ළඟ තමයි මේ අවබෝධයේ සැනසීම සතුට හැමදේම තියෙන්නේ. දුක ගත්තත් අපේ ළඟ තියෙන්නේ. එපා වීම කලකිරීම ගත්තත් අපේ ළඟ තියෙන්නේ. ඒ හැමදේම වෙනස් කරගන්න අපි උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි මේ සිතුවිලි සම්බන්ධයි. දැන් මේ විඥානය කියන එක ගත්තාම අතීතයට මේ විඥානයේ සම්බන්ධයි. අතීතේ ඒ වගේම අනාගතයට මේක සම්බන්ධයි. චිත්තක්ෂණයක් ගානේ වෙනස් වෙමින් විඥාන ධාරාවක් තමයි ගමන් කරන්නේ. හැබැයි අර ධම්මලක පුරුක් ගැලවිලා ගියාට ඒ ධම්මලේ සම්බන්ධයක් ඇති වෙනව නේද? ඒ වගේ මේ අපි කරන හොඳ නරක ඔක්කොම අපිට බලපාන. ඒ නිසා හොඳ සිතුවිලිත් නරක සිතුවිලිත් අපිට දිගටම ගමන් කරනවා. දැන් අපි කියමු අපි හැම වෙලෙම කේන්තියෙන් ඉන්නවනම් ඒ කේන්ති සිතුවිලි තමයි දිගටම එන්නේ. හැබැයි අපි ආදරේ කරුණාවෙන් යුක්තව ඉන්නවනම් ඒ දේවල් තමයි ජීවිත කාලෙම අපේ තුල ඇති වෙන්නේ. මෘදු හිතක් ඇති කරගත්තොත් මෘදු හිත තමයි හැම වෙලෙම මතුවෙන්නේ. ඒ විදිහට අපේ ජීවිතය තුළ මේ හොඳ පැත්ත නරක පැත්ත අයින් කරලා හොඳ කුසල ශක්තියින් ඇති කරගන්නට වීරියක් ඇති කරන්න. වීරිය කියලා කියන්නේ අඛණ්ඩව නොවෙනස්ය මොන බාධක තිබුණා. අපේ අරමුණ වෙනුවෙන් සැනසීම වෙනුවෙන් අධ්‍යාත්මික සුවය වෙනුවෙන් අවබෝධය වෙනුවෙන් අපි ගමන් කිරීම තමයි ඇත්තටම වීරිය කියලා කියන්නේ. 이르දිපාද කියලා කියන්නේ මෙතන ඒකයි. ඒ අරමුණු ජයග්‍රහණය කරගන්නට අපේ හිත තුළ ගොඩනගෙන යහපත් උතුම් වූ කුසල චිත්තයක් කියන අදහස තමයි මේ දේශනාව තුළ විස්තර වන්නේ. ඉතින් අර බුදුන් වහන්සේ දේශනා කරේ ඒ ශක්තිය අපිම ඇති කරගන්නට අර අකුසල් ප්‍රහීන කරන්න ආපු නැති අකුසලයන් සම්පූර්ණම නැති කරන්න උත්සාහ කරන්න අපේ ළඟ තියෙන කුසල් මතු කරගන්න අපේ ළඟ නැති කුසලයන් තව තවත් වඩා වර්ධනය කරගන්න කටයුතු කරන්න කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ ඇත්තටම අපිට දේශනා කරන්නට යෙදුනේ. ඒ තුලින් අපේ සැනසීම අපිටම ඇති කරගන්නට පුළුවන් වෙනවා. මේ මනුස්ස ලෝකේ මේ අටලෝ දහමක් එක්ක ජීවත් වෙන මනුස්ස ලෝකයේ තුල අපි හැමදාම ජීවත් වෙන තුරාවටම අවබෝධයෙන් සැනසීමෙන් ජීවත් වෙන්නට පුළුවන් වෙන ඒ දහම් මාර්ගයන් අපේ ජීවිත තුළ ඇති කරගෙන ජීවිතේ වෙනස් කරගන්නට අපි හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ, අදිෂ්ඨාන කරගන්නට ඕනේ. එතකොට අපි හැමදෙනාට මේ සැනසීම ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද දින මේ දේශනාව වෙනුවෙන් දායකත්වයේ උසලන පින්නතුන්ගේ අරමුණු පිළිබඳව මේ මොහොතේ සිහිපත් කරනවා. විශේෂයෙන්ම අදට මේ දේශනාව සඳහා නියමිත කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා මේ දේශනාව අවසන් කරන්නට අදහස් කරනවා. ඉතින් අපි හැමදෙනාම වීරිය මුල් කරගෙන කොහොමද මේ ජීවිතය තුළ සැනසීම ඇති කරගන්න කියන ධර්ම අවබෝධය තමයි මේ කෙටි වෙලාව තුළ ළඟා කරගන්නට යෙදුනේ. ඉතින් ඔබ හැමදෙනාම මේ දේශනාව තුළ යම්කිසි කරුණක් මේ දේශනාවෙන්නේ ඔක්කොම බැරි වෙන්නේ නේද? ඉතින් Tamanට පුළුවන් තැනකින් මේ කාරණාවක් ඇති කරන දිගට පුරුදු කරන්න. අකණ්ඩ ප්‍රතිපදාව තුළ අපේ ජීවිතයේ ඒ සැනසීම ඇති කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සඳහා ඔබ හැමදෙනාටම මේ උතුම් වූ සදහම් පණිවිඩය මේ සදහම් දේශනාව ඒකාන්ත වශයෙන්ම හේතු වේවා ඉවහල් වේවා කියලා මේ මොහොතේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර අද දින මේ උතුම් වූ සදහම් දේශනාවේ දායකත්ව උසුන ලබන කොන්සි රණසිංහ නෝනා මහත්මිය ඒ මෑණියන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දිවංගත වන්නට යෙදුන මීට වසරකට පමණ ඉහත දිවංගත වන්නට යෙදුන විශේෂයෙන්ම පිටකොටේ පදිංචිව සිටි කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රලේ සහ මහරගම ජනාධිපති විද්‍යාලයේ කියන විදුහල් දෙකේම විදුහල්පතිව සේවය කරන්නට යෙදුන සිරිසෝම රණසිංහ පියාණන්ට. ඉතින් එතුමා හොඳ ජීවිතයක් ගත කරලා නේද? ඒ වගේ දරුවන්ගේ නැනස පාදන්න කටයුතු කරපු මහත්මයෙක්. ඉතින් එතුමාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා ප්‍රධාන මිය පරලෝයන්ට යෙදුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පනා කරගන්න මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් විශේෂයෙන්ම ඒ හැම දිනාටම හේතු වේවා වාසනාව වේවා. විශේෂයෙන්ම ඒ අය පින් බලාපොරොත්තුෙන් ඉන්නවනම් මේ පින් අනුමෝදන් වේවා. හොඳ තැන්වල ප්‍රතිසන්දිය ලබත්වා අපි බෞද්ධයන් හැටියට ප්‍රාර්ථනා කරන ආකාරයට උතුම් වූ නිවනින්ම සැනසීමට මේ සියලුම පුණ්‍ය ශක්තියින් විශේෂයෙන්ම සිරිසෝම රණසිංහ මහත්මයා ප්‍රධාන මේ පරලෝ යන්නට දෙන සියලු ඥාති හිතයිසින් සෑම දෙනාටම මව් දෙමව්පියන් ඇතුළු සියලුම දෙනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා අයට පින්දීමක් වශයෙන් කවුරුත් සාදු කියන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට පවුලේ හැම දෙනාටමත් ඒ වගේම මේ ලෝකෙට ඇතුළත තියෙන මේ කොවිඩ් වසංගතය
ඊ타ත්ම කෙටි කාලයකින්ම ලෝකයෙන් තුරන් වේවා කියන ප්‍රාර්ථනාවක් තිබෙනවා. ඉතින් මේ විදිහේ අපි අරමුණු කරගන්න සියලුම යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම අපවත් විවදාරන්නට යෙදුන දරණාගම කුසල ධම්ම නායක හාමුදුරන් වහන්සේටත් මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු වේවා. උන්වහන්සේටත් උතුම් වූ නිවනින්ම සැනසීමට මේ සියලුම කුසල ශක්තියින් ඒකාන්ත වශයෙන් හේතු වේවා. වාසනාව වේවා කියලා උන්වහන්සේට පින්දීමක් වශයෙන් කවුරු සාදු කියන්න. දේශනාව සිද්ධ කරන්නට යෙදුණු කොන්සිරාණ සිංහ මෑණියන් ප්‍රධාන පවුලේ හැම දෙනාටමත් දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණු හැම දෙනාටමත් මේ සියලුම ආශිර්වාදයන් හේතු වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. බෞද්ධයන් හැටියට ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවනින්ම සැනසේවා කියලා අවසාන වශයෙන් සාදු කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.